මම කිව්වත් වගේ මම මේකෙදි basically focus කරලා තියෙන්නේ undergraduate student කෙනෙක් හැටියට කොහොමද final year research basic research structure එක මොකක්ද සහ මම හිතන්නේ මේක අපේ faculty එකට වැඩිපුර focus කරලා තමයි මම කරේ. නමුත් අනිත් faculties වලුත් students ලා join වෙලා ඉන්නවා කියලා මට ආරංචි වුණා. කොහොම වුණත් basic research process එක කියන එක ඕනම research එකක් කරද්දී එකමයි. එතනින් එහාට ගියාම මම ගන්න examples මම කතා කරන දේවල් ගොඩක් වෙලාවට marine science focus කරලා කතා කරන්නේ. මොකද ඒක තමයි මම හොඳටම දන්න දේ. මම ඉගෙන ගත්ත දේ ඒකෙන්ද මම ගොඩක් වෙලාවට ඒ පැත්තට වැඩිපුර ටිකක් කතා කරේ. නමුත් ඕන කෙනෙකුට මේක අහලා තේරුම් ගන්න පුළුවන් විදිහට මම ගොඩක් simple විදිහට හැදුවේ. මම හිතන්නේ හරි එහෙනම් අපි පටන් ගමු. ඉස්සෙල්ලම ගත්තොත් මොකක්ද ඔයාලට මොකක්ද රිසර්ච් එකක් ඇයි ඔයාලට රිසර්ච් එකක් කරන්න ඕනි කියලා කවුරු හරි අහුවොත් දැන් මේ ඉන්න ලෙවල් එකේදී ගොඩක් අය කියයි ඒගොල්ලන්ට ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න තමයි මම රිසර්ච් එකක් කරන්න කියලා. ඒක කිසිම වරදක් නැහැ. මොකද රිසර්ච් කම්පොනන්ට් එක කම්ප්ලීට් කරලා තීසිස් එකක් ලියලා ඒක ඩිෆෙන්ඩ් කරලා ඒ ටික කරගත්තේ නැත්නම් මෙතන ඉන්න කාටවත් ඩිග්‍රී එක ගන්න විදියක් නැහැ. ඒක ඔයගොල්ලන්ගේ ප්‍රයිමරි ගෝල් එක වෙන්න ඕන එක තමයි. ඒකට කවුරුත් hina වෙන්නවත් මොකුත් කියන්නත් අවශ්‍ය නැහැ. කියන්නේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්නම ඒ මත පිහිටලා ඔයගොල්ලෝ රිසර්ච් එකක් කරනවා නම් ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් එතනින් එහාට ස්ටෙප් එකක් තවත් හිතන ස්ටුඩන්ට්ස් ලා මෙතන ඉන්න පුළුවන්. සමහර හිතනවා වෙන්න පුළුවන් ඔයගොල්ලෝ හයර් ස්ටඩීස් කරන්න හිතන් ඉන්නවා කියලා. ඒ කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් මාස්ටර් එකක් MPhil එකක් ඒකටත් පස්සේ ගිහිල්ලා PhD එකක් පෝස්ට් ඩොක් එකක් කරලා ඒ පැත්තෙන් ඉස්සරහට යන්න. එහෙමත් නැත්නම් රිසර්ච් බේස්ඩ් ජොබ් එකක් කරන්න හිතාගෙන ඉන්න පුළුවන්. ලැබ් මැනේජර් කෙනෙක් ෆීල්ඩ් සයන්ටිස්ට් කෙනෙක් රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක් මොකක් හරි ඉන්ස්ටිටියුට් එකකට ජොයින් වෙලා රිසර්ච් සම්බන්ධයෙන් කරන රැකියාවක් කරන්න හිතාගෙන ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ගේ ප්‍රයිමරි ගෝල් එක අන්තිමට ඔයගොල්ලෝ සයන්ටිස්ට් කෙනෙක් විදිහට තමන්ගේ කරියර් එක ඩෙවලොප් කරගන්න එක වෙන්න පුළුවන්. ඊට මම කියන ෆස්ට් කැටගරි එකට වැටෙන හැමෝමත් ඉන්නවා. හැමෝම ඒකට වැටෙනවා. නමුත් එතනින් එහාට හිතන ස්ටුඩන්ට්ස්ලා අනිවාර්යෙන් මෙතන ඇති. ඒක හැම අවුරුද්දෙම හැම බැච් එකකම එහෙම ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. එහෙමයි කියලා මම අනිත් ස්ටුඩන්ට්ස්ලා පහත් කරලා කතා කරන්නේ හැමෝම වැදගත් මේ හැම රිසර්ච් ටොපික් එකක් ගත්තා හැමෝම මෙතනදී වැදගත්. නමුත් අර ඉස්සරහට තව ස්ටෙප් එකක් ඉස්සරහට යන්න ඕන කියලා හිතන ස්ටුඩන්ට්ස්ලට කියන්න තියෙන පළවෙනිම දේ තමයි අන්ඩර්ග්‍රැජුවේට් රිසර්ච් එක ගොඩක්ම වැදගත්. ඒක තමයි ඔයගොල්ලන්ගේ රිසර්ච් කරියර් එකේ ෆස්ට් ස්ටෙප් එක. ඉතින් ඒක හරියටම කෙරෙන්න ඕනේ. සමහර විට මෙතනින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න විතරක් හිතාගෙන ස්ටුඩන්ට්ස්ලා ඇති ඒගොල්ලෝ ජීවිතේටම කරන එකම රිසර්ච් එක මේක වෙන්න පුළුවන්. එතනින් එහාට ඒගොල්ලෝ වෙන ජොබ් එකකට මූව් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයෙ කවදාවත් රිසර්ච් කරන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ කියන අනිත් කැටගරිස් තුනට වැටෙන ස්ටුඩන්ට්ස්ලා සමහරට තව එක රිසර්ච් එකක් හරි නැත්නම් මුළු ජීවිත කාලෙම හරි තමයිගේ රිසර්ච් එක කරියර් එකක් විදිහට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒකෙන්ද එහෙම කට්ටිය අන්ඩර්ග්‍රැජුවේට් රිසර්ච් එක පොඩියට හිතන්න අවශ්‍ය නැහැ. එහෙම හිතන්නත් එපා. ඒක ඉතාමත්ම වැදගත්. මොකද එතනින් හම්බෙන ඔපචුනිටිස් එතනින් ඕපන් වෙනකොට ඒක ඉස්සරහට යන්න ගොඩක්ම වැදගත් වෙනවා. ඒක ඉස්සෙල්ලාම මතක තියාගන්න. මොනවද අපි ඇත්තටම රිසර්ච් එකකින් කරන්නේ? ලෝකේ තියෙන ගොඩක් රිසර්ච් වලින් ඇත්තටම ඉස්සෙල්ලාම කියන්නේ බහුතරයක් කරන්නේ to find new knowledge. ඒ කියන්නේ අපි අලුත් දේවල් හොයාගෙන තමයි රිසර්ච් කරන්නේ. මෙතනදී ගත්තාම කියන්නේ ජීවිතේටවත් අපි අහලා නැති හිතලා නැති දේවල් සයන්ටිස්ට්ලා හොයා ගන්නවා. ඒවා ඔක්කොම හරිම පුදුමයි අපිට ඒවා දැක්කහම පේපර්ස් වලින් කියවද්දී. ඒවා ඔක්කොම new knowledge. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපි කවදාවත් හිතුවේ නැහැ මාටියන් රිසර්ච් ගැන මාස් වල රිසර්ච් කරයි කියලා. අද ඒ තත්ත්වයට ලෝකේ දියුණු වෙලා තියෙනවා. ඒ කියන්නේ එර්ත් එකේ විතරක් නෙමෙයි එර්ත් එකෙන් එළියට ගිහිල්ලා තියෙන ඉතුරු ප්ලැනට්ස් වලත් රිසර්ච් කරන මට්ටමටම සයන්ටිස්ට්ලාගේ කියුරියොසිටි කියන එක වැඩි වෙලා තියෙනවා. ඇත්තටම රිසර්ච් කරන්න වැඩිපුරම බලපාන කියුරියොසිටි එක. කරන් දෙයක් හොයාගන්න තියෙන ආශාව. ඒක පස්සේ යන සයන්ටිස්ට්ලා තමයි ලෝකෙට අලුත් දේවල් ඉච්චර කාලයක් නිර්මාණය කරලා තියෙන්නේ, ආයත කරලා තියෙන්නේ, ඉස්සරහටත් ඒක දෙන්නේ. ඒ වගේ සයන්ටිස්ට්ලා ඉන්න හින්දා තමයි. ඉතින් මොනවද රිසර්ච් වලින් කරන්න කියලා හෙවොත් බහුතරයක් ලෝකෙ රිසර්ච් වෙන්නේ අලුත් දැනුම new knowledge එක හොයාගන්න එක. එහෙමත් නැත්නම් සමහර රිසර්ච් කරනවා to prove or disprove the existing knowledge. ඒ කියන්නේ සමහරලා අය කලින් රිසර්ච් කරලා තියෙන ඒවා ඇත්තටම මේ කාලෙටත් ගැලපෙනවද? එහෙම නැත්නම් ඒගොල්ලෝ කරලා තියෙන එක ඇත්තටම ඇත්තක්ද? එහෙම නැත්නම් බොරුවක්ද? බොරුවක් කියන්න බෑ. කියන්නේ සමහරට ඒ කාලේට ගැලපෙන දේවල් අදට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට අවුරුදු 50කට කලින් කරපු රිසර්ච් එකෙන් ගත්ත ෆයින්ඩින්ග්ස් අද වෙනකොට අද ලෝකෙට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා ඒ කරපු දේවල් ඇත්තටම ප්‍රූව් කරන්න හරි ඩිස්ප්‍රූව් කරන්න හරි
ඒ කියන මතය පිටලා රිසර්ච් කරනවා. ඒ කියන්නේ තමන් ලෝකේ දැනට තියෙන knowledge එක prove or disprove the existing knowledge. ඒ මට්ටමින් රිසර්ච් කරන පැත්තකුත් තියෙනවා. ඉතින් අලුතෙන් knowledge එක ඕක අන්තිමට ගිහිල්ලා ඒක ආපහු එකතු වෙන්නේ අලුත් knowledge එක හොයා ගන්නවා කියන තැනට. මොකද අපි රිසර්ච් එක කරලා පරණ දේවල් ආපහු උස්සලා බලලා අලුතෙන් රිසර්ච් එක කරත් සමහරට කලින් කට්ටිය නොදකපු දේවල් අපි අලුතෙන් හොයා ගන්න පුළුවන්. එතකොට ආපහු යන්නේ ඒක new knowledge කියන පැත්තට තමයි. එහෙමත් නැත්නම් සමහර රිසර්ච් තියෙනවා අපි දැනට දන්න knowledge එක expand කරගන්න ඒවා. අපි දැන් හිතුවොත් ජියොලොජි ගත්තොත් ජියොලොජි මුලින්ම පටන් ගද්දී rocks and minerals ඔය දෙක තමයි basically හිතුවේ මිනිස්සු. ඒක earth crust එක ගැන විතරයි ජියොලොජි වලින් මුලින්ම කතා කරන්න පටන් ගත්තා. එතනින් එහාට ගියාම ටික කාලයක් ඩිවෙලොප් වෙද්දී සයන්ස් ෆිල්ඩ්ස් ජියොලොජි කියන ෆීල්ඩ් එක ඩිවෙලොප් වෙද්දී එක ස්කෝප්ස් වලට ජියොලොජි කියන එක කැඩෙන්න ගත්තා. සෙඩිමන්ට්ස් ගැන කතා කරන්න, රිවර්ස් රිම්ස් ගැන, පේලියෝෂනෝග්‍රැෆි, ක්ලයිමේට් ගැන, පැලියොන්ටොලොජි කියන්නේ ෆොසිල්ස් ඒවා ඒ පැති වලට පවා ඩිවෙලොප් වෙන එකක්. ඉතින් ඒ දේවල් එහෙම ඩිවෙලොප් වෙන්න පටන් ගත්තේ අර කලින් තිබ්බ knowledge එක මිනිස්සු expand කරන්න try කරා. ඒ හරහා මිනිස්සු එක ෆීල්ඩ්ස් වලට බෙදලා ගියා. සයන්ටිස්ට්ලා එක ෆීල්ඩ්ස් ගැන ස්පෙෂලායිස් වුණා. ඒගොල්ලෝ ඒවට අලුතෙන් නම් දුන්නා ඒ ෆීල්ඩ්ස් වලට. ඉතින් එහෙම තමයි සයන්ස් කියන එක expand උනේ. අපි තියෙන අද වෙනකන් ඉස්සරහටත් එනවා. අදටත් මේ ළඟදීත් එක්ක permafrost ගැන අලුතෙන් දැන් ෆීල්ඩ් එකක් ඩිවෙලොප් වෙලා තියෙනවා. මොකද climate change ඉඳලා glaciers දිය වෙනවා, permafrost expose වෙනවා. දැන් ඒක ගැන රිසර්ච් කරන්න වෙනම ෆීල්ඩ් එකක් ඩිවෙලොප් වෙනවා. වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒ දේවල් අපි ඉන්න අද වෙනකොට ඉරනවා සහ ඉස්සරහටත් අලුතෙන් ෆීල්ඩ්ස් ඩිවෙලොප් වෙනවා. ඒ හැම දෙයකින්ම අන්තිමට ගත්තොත් කරන්නේ අතරම අලුත් knowledge එක හොයාගන්න එක තමයි. ඔයාලා undergraduatesලා කියලා මේ පොඩියට හිතන්න අවශ්‍ය නැහැ. සමහරට ඔයාලා කරන රිසර්ච් එක ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටත් වැදගත් වෙන රිසර්ච් එකක් වෙන්න පුළුවන්. හරි. How do you do research? කොහොමද රිසර්ච් එකක් කරන්නේ? කියන්න පුළුවන් සිම්ප්ලස්ම විදිහට රිසර්ච් එකකින් මොකද්ද කරන්නේ? රිසර්ච් එක කියන්නේ මොකද්ද කියලා අහුවොත් මට නම් කියන්න තියෙන්නේ ඔයාලට තියෙන ප්‍රොබ්ලම් එකකට ඔයගොල්ලෝ ආන්සර් එකක් හොයන එක. අර ලොකු රිසර්ච් එකක් කියන ලොකු බොක්ස් එක ඇතුලේ වෙන සිම්ප්ලස්ම ප්‍රොසෙස් එක තමයි මේක. ඔයාලට තිබ්බ ප්‍රොබ්ලම් එකකට ඔයගොල්ලෝ ආන්සර් එකක් හොයනවා. ඒක තමයි රිසර්ච් එකක් පටන් ගන්න පළවෙනිම තැන. මොකද්ද අපිට ඇති වෙන ප්‍රශ්නය. කියන්නේ සමහරට අපි පාර ඇවිදිනකොට දකින්න දෙයක් වෙන්න පුළුවන්. ඉගෙනගත්ත දෙයක් අපි මොකක් හරි දෙයක් ගැන ටිකක් ඉගෙනගෙන තියෙනවා නම් අපි ඒ දේවල් ඇත්තටම දකිද්දී අපි ඒ ගැන හිතන්න පටන් ගන්නවා. එතනදී අපිට ප්‍රශ්න ඇති වෙනවා මොකක් හරි. මට නම් එහෙම මම ඉගෙනගත්ත දේවල් මම දකිද්දී මම ඩයිව් කරද්දී කොහේ හරි යද්දී ඒ දකින්න දේවල් මට මතක් වෙනවා මම ඉගෙනගත්ත දේවල්. ඊට පස්සේ එතනින් එහාටම මමම ප්‍රශ්න කරගෙන ඉස්සරහට හිතන එහෙම මයින්ඩ්සෙට් එකක් තියෙනවා මට. ඉතින් ඒ ඔස්සේ අලුත් රිසර්ච් කරන්න ඒරියාස් ඩිවෙලොප් වෙනවා. ඉතින් ප්‍රශ්නකින් තමයි රිසර්ච් එකක් අත්තරම පටන් ගන්නෙ. සමහර දේවල් අපි ජීවිතේ ගැන ප්‍රශ්න ඕනේ නැහැ කියලා නමුත් රිසර්ච් එකක් කරන්න නම් ප්‍රශ්නයක් ඕනේ. අපි හිතමු දැන් කාට හරි දැන් මෙතන ඉන්න හැමෝම අන්ඩර්ග්‍රැජුවේට්ස් රිසර්ච් කරන්නේ බලාගෙන ඉන්න ෆෝර්ත් ඉයර් ස්ටුඩන්ට්ස් ලා දැන්ටමත් රිසර්ච් පටන්ගෙන ඉන්න ෆස්ට් ඉයර් ස්ටුඩන්ට්ස් ලා මේ කියන්නේ මොනවද කියලා තේරෙන්නේ නැති අය. ඉතින් මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. ඒකට මොකක්ද හේතුව කියලා මම දන්නේ නැහැ. දැන් මට ඒ හේතුව හොයන්න ඕනේ. මේ ප්‍රශ්නයක් තියෙනවා මම දැන් ආන්සර් එක හොයන්න යන්නේ. ඒ වෙලාවට පොඩක් බෑග්ග්‍රවුන්ඩ් එක ගැන බලන්න ඕනේ. දැන් මම මෙතන එක්සැම්පල් එකක් ගත්තොත් හිතන්න ටෙම්පරේචර් එක sea surface temperature එක වැඩි වෙද්දී corals වල growth rate එක වැඩි වෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒක ඇත්තටම එහෙම වෙනවද කියලා බලන්න දැන් මට රිසර්ච් එකක් කරන්න ඕනේ. ඒ වෙලාවට මම බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොනවද ඒ කියන්නේ මේ වගේ රිසර්ච් කලින් ලෝකේ කරලා තියෙනවද ඒ කරලා තියෙන්නේ මොනවද ලිටරේචර් රිවිව් කියලා අපි බේසිකලි කියන්නේ මේකට. ඉතින් කලින් රිසර්චර්ස්ලා කරලා තියෙන පේපර්ස් තියෙනවා පබ්ලිෂ් කරපු ලිටරේචර් ඒවා අරගෙන කියවලා බලන්න පුළුවන් මොනවද මේ මට තියෙන මේ ආපු ගැටලුව ගැන මොනවද කලින් කරලා තියෙන රිසර්ච්. එහෙම බලලා මට තියෙන ප්‍රශ්නට උත්තරය ඇත්තටම දැනටමත් හොයාගෙන නම් ආපහු එක් කරලා තේරුමක් නැහැ. නමුත් මෙහෙම දෙයක් තියෙන පුළුවන් වෙන රටක කරපු දෙයක් ලංකාවට ඇප්ලයි වෙනවද කියලා බලන්න පුළුවන්. මට පිටරට කරපු දේ ඒ රටට විතරක් ඒක අදාළ දෙයක් වෙන්න පුළුවන්. ඒක තවත් ලෝක අනෙක් රටවල් වලට ඇප්ලයි වෙනවද කියලා ඒ වගේ ලංකාව නොකරපු දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනක් හොයාගෙන අපිට එතනින් පටන් ගන්න පුළුවන්. ඉතින්
ඒකෙන්ද බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක්. ඒ කියන්නේ ලිටරචර් රිවර්ක් කරන එක තාමත් වැදගත්. ඒක තමයි ෆස්ට් ස්ටෙප් එක කරන්න ඕන දෙයක්. ඉස්සෙල්ලාම මේ ප්‍රශ්නයක් ආපු ගමන් ෆීල්ඩ් එකට ගිහලා සැම්පලින් කරෙක්ට් කරන එක නෙමෙයි කරන්න ඕනේ. ඒක ගැන බෑග්ග්‍රවුන්ඩ් එක ඒ අදාළ ප්‍රශ්නය නැත්නම් අදාළ රිසර්ච් ඒරියා එක ගැන පොඩි බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එකක් තියෙන්න ඕනේ රිසර්ච් එකක් පටන් ගන්න කලින්. එතනින් ඉස්සරහට ගියාම ඔයගොල්ලෝ හයිපොතසිස් එකක් හෝ කීපයක් ක්‍රියේට් කරයි මෙතනදී. මේක තමයි අත්‍තරම ඔයගොල්ලන්ගේ රිසර්ච් ඔබ්ජෙක්ටිව් එක විදිහටත් අන්තිමට තීසිස් එකට එන්නේ. දැන් මම කියපු එක්සැම්පල් එකේ මගේ හයිපොතසිස් එක තමයි sea surface temperature එක වැඩි වෙද්දී coral growth rate එක වැඩි වෙනවා. මම එහෙම හිතනවා. මම ඒක තමයි ටෙස්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් temperature එක අඩු වෙද්දී growth rate එක අඩු වෙනවා. මට මේක තමයි ටෙස්ට් කරගන්න. ඒකට ඒක තමයි මගේ හයිපොතසිස් එක සහ ඒක තමයි මගේ රිසර්ච් ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ. ඒ ටික ක්ලියර් කරගත්තට පස්සේ අපි අපේ රිසර්ච් එක කරන්න මෙතඩොලොජි එකක් ඩෙවලොප් කරන්න ඕනේ. මේකෙදී ආපහු යන්න ඕනේ ඔයගොල්ලෝ ලිටරචර් රිවිව් එකට. සමහර විට ඔයාට අවශ්‍ය ඒ රිසර්ච් එක කරන්න ඕනේ මෙතඩ්ස් ඔක්කොම සමහරලාට කලින් කරලා තියෙන රිසර්ච් පේපර්ස් කියවද්දී ඒගොල්ලන්ගේ තියෙන මෙතඩ් සෙක්ෂන් එකක් ඒක කියවලා බලනවා නම් ඒ මෙතඩ් එක හැමම වගේ රිසර්ච් එකට ඇප්ලයි කරන්නත් පුළුවන් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක හැමම ඇප්ලයි කරන්න බෑ. ඒ වගේ වෙලාවල් වලදී ඔයගොල්ලන්ට ඒක ඕල්ටර් කරලා එහෙම නැත්නම් පොඩක් වෙනස් කරලා නැත්නම් තවත් ඩෙවලොප් කරලා ඔයාලට ගැලපෙන විදිහට ඔයාගේ රිසර්ච් එකට ගැලපෙන විදිහට ඒක චේන්ජ් කරලා ඔයාගේ මෙතඩ්ස් ඩෙවලොප් කරගන්න පුළුවන්. කොහොම හරි ඔයාගේ රිසර්ච් මෙතඩොලොජි එක මොකක්ද කියලා හරියටම අඳුරගත්තට පස්සේ ඔයාට සමහර විට වෙයි ෆීල්ඩ් සැම්පලින් යන ෆීල්ඩ් වර්ක් තියෙයි. එහෙම ලැබ් වර්ක් තියෙයි. නැත්නම් data analysis කියන්නේ ඔය ෆීල්ඩ් වර්ක් ලැබ් වර්ක් දෙකම නැතුව data analysis and interpretation කියන part එකට කෙලින්ම යන රිසර්ච් තියෙනවා. සමහර ඒවා database research කියන්නේ අපිට හම් වෙන data කම්පියුටර් එකක් ඉස්සරහා ඉඳගෙන අපි process කරලා අපි ඒක analyze කරලා බලනවා. එහෙම රිසර්ච් කරන එහෙම රිසර්ච් තියෙනවා database research. එහෙම වෙලාවට ෆීල්ඩ් වර්ක් ලැබ් වර්ක් කියන දෙක සමහරට ඒ කියන කොටස් දෙක නැති වෙන්න පුළුවන් වගේ රිසර්ච් එකේ. සමහරලාට ෆීල්ඩ් වර්ක් නෑ ලැබ් වර්ක් තියෙනවා data analysis තියෙනවා. මොකද ෆීල්ඩ් වර්ක් නැති වෙන සමහරලාට ඔයාගේ sample එක it has been already taken by someone. සමහරට ඔයාගේ supervisor ගත්ත sample එකක් නැත්නම් senior student කෙනෙක් කලින් කරපු රිසර්ච් එක sample එකක් තියෙනවා ඒකම ආපහු use කරනවා වගේ රිසර්ච් එකකට. එහෙම වෙලාවට ෆීල්ඩ් වර්ක් නැති වෙන්න පුළුවන්. නමුත් ලැබ් වර්ක් and data analysis and interpretation මේ part එක වට ආපහු වෙනවා. කොහොම වුණත් methods හරි වැදගත්. මොකද sampling කියන තැන ඉඳන් අන්තිමට hypothesis වගේ conclusion එක දක්වා hypothesis develop කරලා conclusion එක දක්වා යන process එකේදී ඉස්සෙල්ලම අපි කරන්නේ field එකට ගිහිල්ලා වගේ research එකකට sampling එකතු කරන එක. එතකොට ඔයා first එක තමයි first step එක research එකේ. sampling කියන තැනදී ඔයා මොකක් හරි වැරද්දක් කරොත් ඒ කියන්නේ හරියට ඒ sampling කරන දේ හරියට කරේ නැත්නම් ඔයාගේ output එකත් ඒ වගේම garbage. මගේ professor හැමතිස්සෙම මට කියන්නේ when you input garbage you'll always get garbage. ඉතින් මුලින්ම දෙන්න ඕනේ හරි දේවල්. එතකොට තමයි ඔයාට හරි දෙයක් හරි output එකක් එළියට ගන්න පුළුවන්. ඒකින්ද first step එකේ ඉඳන් අන්තිම වෙනකම් මේ කියන හැම research process එකේ හැම step එකක්ම හරිම වැදගත්. විශේෂයෙන්ම sampling කියන එක. personally මම කැමති මගේ research එකේ samples මමම collect කරගන්න. මොකද එතකොට මම දන්නවා ඒක හරියටම කරා කියලා. ඒ ගැන එක්ස්පර්ට් කෙනෙක් කලින් මුදට කියලා samples අරගෙන මට ගෙනත් දුන්නොත් ඒක මට දෙපාරක් හිතන්න අවශ්‍ය නැහැ. මොකද ඒක ගැන එක්ස්පර්ට් කෙනෙක් එයා දන්න කෙනෙක්. නමුත් වෙන කෙනෙක් මම දන්නවත් නැති කෙනෙක් ගෙනාපු sample එකකින් මම රිසර්ච් එක කරනවා නම් ඒක ගැන මම දෙපාරක් හිතන්න වෙනවා. මොකද මම දන්නේ නැහැ හරියටම කොහොමද sampling කරේ කියලා. ඒකින්ද මම personally කැමති මමම මගේ samples collect කරගන්නවා නම් රිසර්ච් එකක් කරද්දී මම undergraduate වලදී මම samples collect කරලා dive කරලා ලංකාව වටේ හැමතැනම වගේ ගියා. මට හරියන කොරල් එකක් හොයාගන්න sampling කරන්න සෑහෙන heavy works තිබ්බා. අමාරුයි. ඉතින් travel කරන්න ඕනේ ගිහිල්ලා dive කරන එක ලේසි නැහැ. මොහොතේ conditions හැමදාම එක වගේ හොඳ නැහැ. ඒවා බලන්න නැතුව සමහරවිට dive කරනවා. ඒ වුණාට අර මට ඕන මගේ samples මටම කරගෙන ඒ දේ කරන්න. ඒකින්ද මම ඒක කරා. ඒක හැමෝටම apply වෙන්නේ නැහැ. සානික undergraduate research එකේදී ඒක ලොකුවට ඒක ගැන හිතන්නත් එපා කියලා මම කියනවා. මොකද ඔයාලට තියෙන හරි පොඩි time limit එකක්. ඉතින් ඒකට adapt වෙන්න පුළුවන් නම් ඒක කරාට ප්‍රශ්නයක් නැහැ. සමහර වෙලාවට තියෙනවා ඔයාලට reach වෙන්න බැරි තැන sampling කරන්න වෙයි. ඉතින් එහෙම වෙලාවට එතෙන්ට යන්න පුළුවන් කෙනෙක් යවන්න. ඉතින් ඒ වගේ practical difficulties තියෙනවා මම කියන දේ. කොහොම හරි sampling එක හරියට කරන්න ඕනේ. ඔයගලන්ට අන්තිමට output එක හරි output එකක් ගන්න නම්. ඉතින් අපි ඔය කියන methods research methodology කරා sampling කරලා
data collect කරලා අපිට අන්තිමට හම්බ වෙනවා process කරපු data ටික. ඒවා තමයි results වෙන්නේ. results graph එකක් වෙන්න පුළුවන්, table එකක් වෙන්න පුළුවන්, chart එකක් වෙන්න පුළුවන්, whatever it is. ඔයා හම්බ වෙන results තව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට present කරන්න ඕනේ. මම මේ research process එක ගැන මේ දිගට කතා කරාට මේකම තමයි ඔයගොල්ලන්ගේ thesis එකෙත් sections විදිහට එකතු වෙන්නේ අන්තිමට. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා, නමුත් basic thesis එකක් ලියද්දී මේ sections අනිවාර්යයෙන්ම ඇතුලේ තියෙනවා. ඉතින් මේ හම් වෙන results ඊට පස්සේ logically analyze කරන්න ඕනේ. නිකන් කියන්න බෑ okay cell T surface දැන් මම කියපු example එකේ temperature එක වැඩි වුණා, growth rate එක වැඩි වුණා. හරි, ආයි කියන්නේ temperature වැඩි වුණාම growth rate එක වැඩි වෙනවා. එහෙම එකපාර අපිට conclusion එකට එන්න බෑ. discussion එකේදී අපි ඒක prove කරන්න ඕනේ. කලින් කරපු research දිහා බලලා සහ ඔයා field experiences sampling කරද්දී analyze කරද්දී දැකපු දේවල් ඒ ආපු output එක හැමදේම බලලා ඒක logically explain කරන්න ඕනේ. සහ ඒක අර අපි කියන්නේ තර්ක කරන්න ඕනේ අපි අපිත් එක්කම සහ ඒ ගැන field එකේ දන්නත් එක්කම. එහෙම තමයි discussion එකක් develop කරන්නේ. discussion එක ආවට ගියාට අපිට මේක මෙහෙමයි මේක උනේ මෙහෙමයි කියලා කියන්න බෑ. හිතන්න temperature එක වැඩි වෙද්දී මම celsius අංශක 26 ඉන්නම් 28 වෙනකන් temperature එක වැඩි කරනවා 0.2 degree celsius increment එකකින් වැඩි කර කර බලනවා corals වලට growth rate එකට මොකද වෙන්නේ කියලා. එහෙම බලද්දී 27.2 දී ඔන්න corals ඔක්කොම bleach වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ growth rate එක අඩු වෙලා ඊට පස්සේ corals මැරෙනවා. ඉතින් ඒකට මම හේතු දෙන්න ඕනේ. ඇයි එහෙම උනේ? coral polyps ලා මැරුණාද? එහෙම නැත්නම් symbiotic algae එක මැරුණාද? මොකද්ද population එකේ symbiotic algal population එකට මොකද උනේ? ඔයාලා research එකේ බැලුවේ නැහැ. ඔයාගේ research එකේ බැලුවේ නැතත් කලින් literature කලින් research වල බලලා තියෙන්න පුළුවන්. ඔයාට ඒවා කියවලා idea එකක් ගන්න පුළුවන් ඔයාගේ එකෙත් මේක වෙන්න ඇති කියලා. ඒ වගේ හැම දෙයක්ම logically තර්ක කරලා තමයි discussion එකක් develop කරන්නේ. discussion එක ලියන එක හරි අමාරුයි. thesis එකක් ලියද්දී සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි ඉස්සෙල්ලා පටන් ගන්න මේ results දිහා බලලා discussion එක ලියන්න පටන් ගන්නවා. introduction එහෙම ලියන්නේ මම නම් අන්තිමට. මොකද මුළු research එක ගැනම දන්නවා නම් තමයි අපිට introduction එකක් ලියන්න පුළුවන්. මොකද්ද මම research එකේදී කරන්න හිතන් හිටියේ සහ කරේ මොකද්ද කියන එක ලියන්න පුළුවන්. introduction එක ලියන්න පුළුවන්. ඉතින් discussion එකෙන් පස්සේ මුළු overall research එක දිහා බලලා ඔයගොල්ලෝ conclusions වලට එනවා. ඒක මුළු research එක දිහා බලලා field work වල ඉඳන් අන්තිමට discussion එක දක්වා කරපු හැමදේම දිහා බලලා තමයි අපි conclusion එකක් ලියන්නේ. conclusion එක හරිම concise conclusion එක. හරි පොඩි, නමුත් එතන තමයි ඔයාගේ main අපිට take home message එක තියෙන්නේ එතන. ඉතින් ඕන reader කෙනෙක් කියවන කෙනෙක් දැක්කහම paper එකක් කියවුවාම ඒක ඔයාලගේ level එකේ නම් thesis එකක් කියවුවාම conclusion එක බලලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මොකද්ද මේ ළමයා කරලා තියෙන්නේ සහ මොකද්ද main output එක කියන එක research එක. දැන් හිතන්න ආසනික් හින්දා CKD ඇති වෙනවා කියලා මට ලොකු මතයක් තියෙනවා. සහ ඒ ගැන ගොඩක් research කරනවා. ඉතින් ආසනික් හින්දා CKD ඇති වෙනවා කියලා ඔප්පු කරන්න නෙමෙයි අපි research කරන්නේ. ඇති වෙනවද කියලා බලන්න. ඉතින් ඇති වෙනවා නම් ඒක positive result එකක් කියන්නේ. ඒක හින්දා ඇති වෙනවා කියන එක positive result එකක්. ඉතින් ඒක එහෙමම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහරට කියන්න පුළුවන් ආසනික් හින්දා නෙමේ CKD ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් research output එකක්. ඒක important research finding එකක්. ඉතින් එහෙම එකක් exclude කරන්න පුළුවන් නම් අපිට පුළුවන් ඊළඟ element එක මොකක් හරි ඊළඟ element එකක් බලන්න. ඒ වගේ දෙයක් positively හොයාගන්න එකම නෙමෙයි research එකකින් කියන සමහරලාට ඒ දේ ඔයා හිතන විදිහට නොවෙන්න පුළුවන්. ඒකත් output එකක් තමයි. ඒකත් ඉතාමත් වැදගත් research finding එකක් තමයි. හරි, මම මෙච්චරලා කතා කරේ සාමාන්‍යයෙන් research එකක් කොහොමද develop කරන්නේ, කොහොමද වෙන්නේ, research එකෙන් මොකද්ද basic research structure එක. මුලින් ඉඳන් මම ගොඩක් simple විදිහට ඉක්මනට කතා කරේ. detail කතා කරනවා නම් ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. නමුත් මම හිතනවා මේ level එකේදී ඒක ප්‍රමාණවත් වෙයි කියලා. අපි දැන් undergraduate research එකට ආවොත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නය මගෙන් මේක තමයි ගොඩක් අය අහුවෙත් කොහොමද research එකක් පටන් ගන්න අපි final year semester එකේ. ගොඩක් අයට තිබුණු ප්‍රශ්නේ කොහොමද research topic එකක් හොයාගන්නේ. ඔක්කොටම කලින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන ඔයාගේ research interest එක මොකක්ද කියලා. මොකද අපි හැමදාමත් කරන්නේ අපි ආස දේවල්.
ඉතින් අපි කැමති නැති දෙයක් පටන් අරගෙන ඉස්සරහට යන්න ගියොත් මගක් යද්දී ඔක එපා වෙනවා. ඊට පස්සේ ඔයගේ අවුට්පුට් එකත් ඒ වගේම වැඩක් නැති වෙනවා. ඉතින් ඒකින්ද රිසර්ච් ඉන්ට්‍රස්ට් එක හරිම වැදගත්. ඔයා දැනගන්න ඕනේ ඔයා කැමති මොනවටද කියලා. සමහරලාට දැන් මම නම් මගේ රිසර්ච් එක මම පටන් ගද්දී තව දෙයක් මේ අඩුම තරමේ තර්ඩ් ඉයර් පටන් ගන්නකොට තර්ඩ් ඉයර් පොඩ්ඩක් මැද හරියට යද්දී ඔයාලගේ රිසර්ච් ඉන්ට්‍රස්ට් එක මොකක්ද කියන එක දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් වගේ ඉවර වෙද්දී ගොඩක් බේසික් කෝස් කෝඩ්ස් ටික ඉවරයි. එතනින් එහාට යන ටිකක් ස්පෙෂලායිස් වෙච්ච කෝස් කෝඩ්ස් යන්නේ අපේ ෆැකල්ටි එකේ. ඉතින් එහෙම යනකොට ෆස්ට් ඉයර් කරපු ඕවරෝල් හැම කෝස් කෝඩ් එකක් දිහාම බලපුවහම ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් ඔයා මොනවටද ඒ වගේ කැමති කියලා. එහෙම කැමති දේ ඒ වෙලාවට පික් කරගන්න පුළුවන් එක තර්ඩ් ඉයර් මැද වගේ වෙද්දි පික් කරගන්න පුළුවන් නම් මට ඉක්මනට රිසර්ච් එක වගේ රිසර්ච් එක ඩෙවලොප් කරගන්න පුළුවන් මේ ෆෝර්ත් ඉයර් වෙද්දි ෆස්ට් සෙමෙස්ටර් එකේම පටන් ගන්න. දැන් මම තර්ඩ් ඉයර් සෙකන්ඩ් ඉයර් ඉවරනකම් මම හිතාගෙන හිටියේ මම මරීන් බයොලොජි කරනවා කියලා. ගොඩක් ලොකු ආසාවක් තිබුණා මරීන් ස්පොන්ජස් ගැන රිසර්ච් එකක් කරන්න. ලංකාව ගොඩක් කෙරිලත් නැහැ. ඉතින් ඒක ගැන ලොකු ආසාවක් තිබුණා. මම පේපර්ස් පවා කියව සෙකන්ඩ් ඉයර්දී. නමුත් තර්ඩ් ඉයර් මම ඩයිවිං ලයිසන්ස් පවා ගත්තේ ඩයිව් කරලා සාම්පලින් කරෙක්ට් කරන්න. එහෙම හිතාගෙන සෙකන්ඩ් ඉයර්දී මම ඩයිවිං ලයිසන්ස් උත් ගත්තා. ඉතින් නමුත් තර්ඩ් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකේදී වේලියෝ ඔෂනෝග්‍රැෆි ලෙක්චර් එක ඇහුවට පස්සේ ලෙක්චර් සීරීස් එකෙන් පස්සේ මගේ රිසර්ච් ඉන්ට්‍රස්ට් එක ටෝටලි චේන්ජ් වුණා අප්සයිඩ් ඩවුන්. මම පේලියෝෂනෝග්‍රැෆි වලට කැමති කියලා මට තේරුණා. සහ කියන්නේ ඒක හරිම අමුතුයි. අපි කවදාවත් නොදැක්ක දෙයක් නොදැක්ක අතීතයක් අපි රික්‍රියේට් කරනවා. past environmental reconstructions තමයි මම පේලියෝෂනෝග්‍රැෆි වලින් කරන්නේ. ඉතින් සහ පේලියෝ ක්ලයිමේට් එක දෙකේම එක්ක ක්ලයිමේට් එක එක්ක ඕෂනෝග්‍රැෆි අපි රිකන්ස්ට්‍රක්ට් කරනවා ඕෂනෝග්‍රැෆික් එන්වයරන්මන්ට්. ඉතින් ඒක මට අමුතුම අත්දැකීමක් නේ. ඒක දැනගත්ත පස්සේ මම වෙනකන් දැනගෙන හිටියෙත් නැහැ හැම ෆීල්ඩ් එකක් ගැන. ඉතින් ඒකට මම ගොඩක් ආසයි වුණා. ඉතින් මම මගේ රිසර්ච් ඉන්ට්‍රස්ට් එක ටෝටලි චේන්ජ් කරා බයොලොජි පැත්තේ ඉඳන් මරීන් ජියොලොජි සයිඩ් එකට. ඉතින් අදටත් මම කරන්නේ මම එදා කරපු දේමයි. සහ මගේ ඉස්සරහටත් මම යනවා නම් ශාන්ති වඩමුත් මුලදී කිව්වා මගේ රිසර්ච් ඉන්ට්‍රස්ට් තියෙන්නේ ඒ අංශයෙන්ම තමයි. පේලියෝෂනෝග්‍රැෆි පේලියෝ ක්ලයිමේට් රිසර්ච් තමයි ඉස්සරහටත් කරන්නේ. ඒකෙත් මම ගොඩක් ස්පෙસિෆික් නැරෝ ඩවුන් වෙලා තියෙනවා. සමහර අය කියන එක ඇත්ත තමයි. සමහරලාට ඒක ටිකක් අවස්ථිදායක වෙන්නත් පුළුවන්. මොකද නැරෝ රිසර්ච් ෆීල්ඩ් එකක් තෝරගත්තාම තියෙන ඔපචුනිටිස් අඩුයි. නමුත් ඒක තමයි මම ආසදේ. ඉතින් මම මේක වෙනස් කරන්න තාම නම් අයිඩියා එකක් නැහැ. ඉස්සරහටත් ඒක තමයි කරන්න හිතන්නේ. ඉතින් හරි ඒක පැත්තෙන් කියන්න කොහොම හරි රිසර්ච් ඉන්ට්‍රස්ට් එක මොකක්ද කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. අඩුම තරමේ තර්ඩ් ඉයර් මැද වෙද්දිවත් ඊට පස්සේ වට ලේසියෙන්ම ෆෝර්ත් ඉයර්දී ඔය රිසර්ච් එක මොකක්ද කියලා සෙලෙක්ට් කරගන්න පුළුවන්. මේකෙදි ඉස්සලා first you have to think broad and then narrow down. ගොඩක් broadly හිතන්න. කියන්නේ මම එක්සැම්පල් එකක් දැන් කලින් එක්සැම්පල් එකම ගත්තොත් මම මේක එතන ගත්තේ සමහරට ඔයගොල්ලෝ කැමති කියන්න පුළුවන් මම බයොලොජිකල් ඕෂනෝග්‍රැෆි කරන්න කැමති. හරි. ඒක ලොකු broad subject එකක්. බයොලොජිකල් ඕෂනෝග්‍රැෆි කියවම ඒක යටතේ තියෙන දේවල් හිතා ගන්න බැරි. සෑහෙන ගොඩක් තියෙනවා. එතනින් පටන් අරගෙන ඊට පස්සේ narrow down කරගෙන එන්න පහලට. කොතෙන්ට යනකම් කොතනින්ද වගේ රිසර්ච් ඉන්ට්‍රස්ට් එක නවතින්නේ කියලා බලන්න. සමහර අය කැමති සතුත් එක්ක වැඩ කරන්න, සමහර අය කැමති නෑ, සමහර අය ප්ලාන්ට්ස් එක්ක වැඩ කරන්න කැමති. මරීන් ෆෝනා ෆ්ලෝරා දෙකක් කොටස් දෙකක් තියෙනවා. ඔකේ. for example ඔකේ මම ෆෝනා මරීන් ෆෝනා කරන්න කැමති. ඉතින් ඊට පස්සේ එතනින් පහලට ගියාම මොන වගේ සතුද වැඩ කරන්නේ. හරි. මම කොරල් සිලෙක්ට් කරගත්තා. මේ මට්ටමට එන්න පුළුවන් නම් ඇත්තට මේක ගොඩක් හොඳයි. ඔයගොල්ලෝ first 2 years වල ගත්ත lectures දිහා බලලා සහ සමහරට කැම්පස් එන්නත් කලින් ආසාවෙන් හිටපු දේවල් තියෙන්න පුළුවන්. ඒව දිහා බලලා මේක රිසර්ච් ඉන්ට්‍රස්ට් එක සිලෙක්ට් කරගන්න සහ මේ මට්ටමට අඩුම තරමේ මේ මොන ලොකු අර බ්‍රෝඩ් සබ්ජෙක්ට් එක ඇතුලේ මොන කොටසත් එක්කද මම රිසර්ච් එක කරන්න කියන එක සිලෙක්ට් කරගන්න. මෙතෙන්ට එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් මෙතනිනුත් පහළට යන්න පුළුවන් නම් ඒ කියන්නේ කොරල්ස් වලත් මොකක්ද කරන්න කියලා හිතා ගන්න පුළුවන් නම් කලින් කිව්වා වගේ මම රිසර්ච් ටෙම්පරේචර් growth එකට බලපාන්නේ කොහොමද කියලා බලනවා. ඒ වගේ තැනකට එන්න පුළුවන් නම් ඒක ගොඩක්ම හොඳයි. නමුත් සමහර එච්චරම එතෙන්ට මෙන්න අයිඩියා ගන්න නැතෙන පොන්න නමුත් අඩුම තරමේ මේ කොරල්ස් කියන මට්ටමට
තමන් වැඩ කරන්නේ ලොකු අර ටොපික් එකේ කොයි කොටසත් එක්කද කියන මට්ටම හිතා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත්. ඒ කියන්නේ ලේසි වෙයි ඔයාට ඉස්සරහට රිසර්ච් එක කරත්. මේකෙදි මෙහෙම රිසර්ච් ඉන්ට්‍රස්ට් එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒ අදාළ ෆීල්ඩ් ගැන කොරල්ස් ගැන මොනවද කරලා තියෙන කලින් රිසර්ච් ඒක මේ ලංකාවට විතරක් කොටු වෙන්න එපා. ලෝකෙ කරලා තියෙන රිසර්ච් බලන්න. රිසර්ච් පේපර්ස් මොන තරම් ඔන්ලයින් ගන්න පුළුවන්. available ඔන්ලයින් සෝසස් තියෙනවා. Google Scholar basically Google Scholar ගියොත් ගන්න පුළුවන් මොන තරම් රිසර්ච් ඕන රිසර්ච් ඒරියා එක ටයිප් කරන්න ඒකට අදාළ රිසර්ච් පේපර්ස් වලට ඒවත් ගද්දි පොඩ්ඩක් බලන්න ලේටස්ට් රිසර්ච් කරලා තියෙන දේවල්. කරපු දෙයක් ආපහු කරන එකේ තේරුමක් නැහැ. ඒකින්ද පොඩ්ඩක් මෑතකදී කරපු රිසර්ච් දිහා බලන්න. ඒ වගේ මොන හරි අයිඩියා එකක් ගන්න පුළුවන්ද බලන්න. සමහරලාට රිසර්ච් පේපර් එකක අන්තිම හරිය තියෙනවා අර මේ recommendation for future work කියලා ඒ වගේ පොඩි section එකක් සමහර අය ලියනවා පේපර් එකක් අන්තිමට. සමහරලාට ඒක කියන්නේ ඉස්සරහට ඒ රිසර්ච් එක එතනින් නවතුනාට පස්සේ ඉස්සරහට කාට හරි කරනවා නම් මෙන්න මේ ෆීල්ඩ්ස් වලින් ඉස්සරහට කරන්න පුළුවන් මේ රිසර්ච් එක කන්ටිනියු කරන්න පුළුවන්. ඒ වගේ අයිඩියා එකක් දෙන්න තැනක් තියෙනවා පේපර් එකේ. හැම පේපර් එකෙම නැහැ. සමහර ඒවා වෙනම ස්පෙસિෆයි කරලා මේක ලියලා තියෙනවා. සමහර ඒවා ඩිස්කෂන් එක ඇතුලේ ඒක තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩ්ඩක් කියලා බලන්න. ඒක හරහා ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලට කියන්නේ දැනට කෙරිලා නැති සහ ඔයා ඉන්ට්‍රස්ට් වෙන ෆීල්ඩ් එකක් එතන තියෙන්න පුළුවන්. ඒගොල්ලොම කියලා ඒ පේපර්ස් වලම කියලා මෙන්න මේ ෆීල්ඩ්ස් වලින් රිසර්ච් කරන්න ඉස්සරහට කරන්න පුළුවන් කියලා එතනදී සඳහන් කරලා තියෙන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට ඉන්න හොඳ රිසෝස් එකක් තමයි ඔයගොල්ලන්ගේ සීනියර් ස්ටුඩන්ට්ස්ලා දැනට ෆැකල්ටි එකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා වෙන්න පුළුවන්. ඔෆ් වෙච්ච ස්ටුඩන්ට්ස්ලා වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා පොඩ්ඩක් අහලා බලන්න ඒගොල්ලෝ කරපු රිසර්ච් මොනවද? ඔයා දැන් කොරල්ස් ගැන කරන්න හිතන් ඉන්නවා නම් කොරල්ස් ගැන කලින් රිසර්ච් කරපු සීනියර් ස්ටුඩන්ට්ස්ලා ඇති. ගිහිල්ලා බලන්න මොනවද ඒගොල්ලෝ කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ අයිඩියාස් ගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ කලින් එක රිසර්ච් එකක් හරි කරපු කට්ටියට ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් තියෙනවා. මම මේ කියන්නේ ඔයගොල්ලෝ සුපර්වයිසර් ගාවට යන්න කලින් යනකොට ටොපික් එකක් ඇතුලේ මොකක් හරි රිසර්ච් ටොපික් එකක් අතේ අරගෙන යන්න ඕනේ. අපි එළින්ම ගිහලා කියන්නේ දැන් මට රිසර්ච් එකක් කරන්න ඕනේ. මට මෙහෙම රිසර්ච් එකක් මේ මොකක් හරි රිසර්ච් එකක් කරන්න. එහෙම කියලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ ටිකක් හරි නරෝ ඩවුන් වෙලා වගේ අදතරේ කොරල්ස් කියන මට්ටමටවත් ඇවිල්ලා ගිහිල්ලා ඒගොල්ලන්ට කතා කරොත් ඒගොල්ලන්ගේ ලොකු සපෝට් එකක් හම්බෙයි. ඒ ලොකු ෆීඩ්බැක් එකක් හම්බෙයි. එතෙන්ට යන්න ඕන ටික තමයි මම මේ කියලා දෙන්නේ. පරණ රිසර්ච් කියවන්න සහ ඔයගොල්ලන්ගේ සීනියර් ස්ටුඩන්ට්ස්ලාගේ අයිඩියාස් ගන්න. ඒ වගේම කලින් ස්ටුඩන්ට්ස්ලා කරපු තීසිස් තියෙනවා. අපේ මම ඩිපාර්ට්මන්ට්ස් වලයි ලයිබ්‍රරි එකේ තියෙනවා කලින් කරපු රිසර්ච් තීසිස්. ඕනනම් ඔයගොල්ලෝ ගිහිල්ලා ඒවා කියවන්න පුළුවන්. එහෙම හදාගෙන ගිහිල්ලා සුපර්වයිසර් කෙනෙකුට කතා කරන්න පුළුවන්. පොටෙන්ෂල් සුපර්වයිසර්ස් මම කියන්නේ සුපර්වයිසර් කියලා තාම එයා සුපර්වයිසර් වෙලා නැහැ. ඉතින් එයා සමහරට කැමති වෙන්නත් පුළුවන් වා කියන දෙයට සමහරට එයා එක එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි වෙන්න පුළුවන්. ඒකට එයාගේ මෙයා ළඟට යන්න මෙයාත් එක්ක ඕක කරන්න පුළුවන්. එයා මේ ගැන ගොඩක් දන්නවා. අදුමතරම වාව හරි තැනට යොමු කරයි. ඒකින්ද අර අයිඩියා එකක් ඇතුව ගිහිල්ලා සුපර්වයිසර් කෙනෙකුට කතා කරන්න. ඉතින් සුපර්වයිසර්ස් තමයි කියන්නේ ඇකඩමික් ස්ටාෆ් එක. ෆැකල්ටි එකේ ඇකඩමික් ස්ටාෆ් එක තමයි ඔයගොල්ලෝගේ සපෝට් එක. ඉතින් ඒගොල්ලොත් එක්ක එකතුලා තමයි ඔයගොල්ලෝ ඔයාගේ රිසර්ච් එක ඩිසයින් කරගන්න ඕනේ. ඔයා කියන මං කියපු process එකේ ගිහිල්ලා ඔයාගේ රිසර්ච් ඉන්ට්‍රස්ට් එක හරියටම හොයාගෙන ටිකක් නැරෝ ඩවුන් වෙලා යන්න ඕනේ කරන්න ඕනේ මොන වගේ රිසර්ච් එකක්ද කියලා හිතාගෙනම එතෙන්ට යනවා නම් සුපර්වයිසර්වත් කැමති සහ ඒගොල්ලන්ටත් ලේසි අතනම ස්ටුඩන්ට් කෙනෙක්ව කෙලින්ම ගයිඩ් කරන්න කොහොමද ඒක රිසර්ච් එකක් කරන්න ඕනේ කියන එක. දැන් ඔයා ටොපික් එකක් හදාගෙන ගියොත් හොයාගෙන ගියොත් එහෙම ඒගොල්ලෝ කරන්න බැයි නම් අඩුම තරමේ ඔයාගේ රිසර්ච් ටොපික් එක කරන්න පුළුවන් මට්ටමකට ඒක හදයි. يعني වෙන අපි ඕකේ මේක අපිට කරන්න බෑ. මෙහෙ අපි මේක මේ විදිහට කරමු කියලා ඒක වෙනස් කරලා සමහරට ඔයා හිතනටත් වඩා හොඳ රිසර්ච් එකක් හම්බෙන්න පුළුවන්. ඔය කියන process එකේදී මම කිව්වේ ඔයාලම රිසර්ච් එකක් හොයාගෙන ඔයාලටම රිසර්ච් ටොපික් එකක් හදාගෙන ඔයාගේ ඉන්ට්‍රස්ට් ෆීල්ඩ් එක රිසර්ච් ඉන්ට්‍රස්ට් එක හොයාගෙන ගිහිල්ලා රිසර්ච් එකක් කරන්න හැටි. ඊට අමතරව තියෙන තව හොඳ ඔප්ෂන් එකක් තමයි ඔය රිසර්ච් ඉන්ට්‍රස්ට් එක දන්නවනම් ඒ අදාළ රිසර්ච් කරන ඇකඩමික් ස්ටාෆ් එකේ කවුරු හරි සර් කෙනෙක් හරි මැඩම් කෙනෙක් හරි ඉන්නවනම් ගිහිල්ලා එයාට කතා කරන්න මගේ මේ වගේ අයිඩියා එකක් තියෙනවා. මේ වගේ රිසර්ච් කරන්න තමයි මම කැමති. සර්ගේ මොන හරි ප්‍රොජෙක්ට්ස් තියෙනවද? මට ජොයින් වෙලා කරන්න පුළුවන්. ගොඩක් ඇකඩමික් ස්ටාෆ් එකෙන් ලෙක්චර්ස් ලගේ ඒගොල්ලන්ගේ රිසර්ච් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. 100 ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඉතින් සමහරලාට එහෙම කතා කරොත් ඔයගොල්ලන්ට ඒ කරන ප්‍රොජෙක්ට්ස් වලින් කොටසක් ඔයාගේ
undergraduate project එක විදිහට කරන්නත් පුළුවන්. ඒක ඒකත් එකතකින් හොඳයි. මොකද ඒක දැනට කෙරෙමින් පවතින ප්‍රොජෙක්ට් එකක්. එතකොට ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක ස්කෝප් එක ඒ ප්‍රොෆෙසර් දන්නවා අනිවාර්යයෙන්ම. ඒකින්ද ඔයාව ගයිඩ් කරන්නත් ලේසි සහ ඔයාට කෙලින්ම රිසර්ච් ටොපික් එක මේකයි කියලා හම්බ වෙනවා. මෙන්න මේ දේවල් කරන්න, මේ දේවල් බලන්න. සහ එතනින් එහාට කරන්න ඕන දේවල් ගයිඩ් කරන දේවල් ඔක්කොම ඒගොල්ලෝ කරනවා. ඉතින් එහෙම කරන්න පුළුවන් නම් ඒකත් කරන්න. ඒ කියන්නේ එහෙම කරන්න අවස්ථාවක් හම්බ වෙනවා නම් එක්කෝ ඒක කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේම ඕන් රිසර්ච් එකක් ඩෙවලොප් කරගන්න. කොහොම කරත් අන්තිමට ගිහිල්ලා ඔයා කතා කරනවා වගේ සීනියර් ස්ටාෆ් එකට. ඉතින් එතනදී ඒගොල්ලෝ තමයි ඔයාව ගයිඩ් කරන්නේ. මේකෙදී සුපර්වයිසර් and co-supervisor කියලා සමහරට දෙන්නෙක් ඉන්න පුළුවන්. co-supervisor සමහරලාට වෙන යුනිවර්සිටි එකකින් වෙන්න පුළුවන්. වෙන රිසර්ච් ඉන්ස්ටිටියුට් එකක් වෙන්න පුළුවන්. වෙන ගවර්න්මන්ටල් ඕගනයිසේෂන් එකක්. හරි එහෙම තැනකින් වෙන්නත් පුළුවන්. ඒ වගේ පිටිනුත් ඔයාට සපෝට් එක හම්බෙයි. That depends totally on your research. ඔයා කරන්නේ මොකද්ද කියන එක තමයි ඒක depend වෙන්නේ. ඔයාට කියන්න බෑ මට මෙතනින් co-supervisor කෙනෙක් ඕනේ මෙහෙමයි කියලා ඒක depend වෙන තනි කරම. මතකම තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. undergraduate level එකේදී research එකක් කරද්දී. එකක් තමයි be original. ඔයා කරන වැඩේ හරියට කරන්න. අවුරුදු ගානකට කලින් senior student කෙනෙක් කරපු research එකක් copy කරලා ආපහු කරන එකේ තේරුමක් නැහැ. එහෙම නැත්නම් ඒක පොඩ්ඩක් වෙනස් කරලා ඒකම ඒ ඔක්කොම මේ දේවල් මේ එකම විදිහට කරලා පොඩ්ඩක් data වෙනස් කරලා ආපහු වෙන එකක් බලන එකේ තේරුමක් නැහැ. සහ science වලට කවදාවත් බොරු කරන්න එපා. ඒක ඉතින් ඒකෙන් රැවටෙන්නේ තමන්මයි ඉතින් කරන දේ හරියට කරන්න. ඒක undergraduate level එකේදී ඉගෙන ගන්න ඕනේ. මොකද ඔතනදී ඔක ඉගෙන ගත්තේ නැත්නම් ඉස්සරහට ඇද්දි කවුරුත් උගන්වන්න කෙනෙකුත් නැහැ. සහ එතකොට ඇති වෙන ප්‍රශ්නත් වැඩි. ඊළඟ එක තමයි importance of your research. ඒ කියන්නේ ටිකක් හිතලා බලන්න තමන් මේ කරන්න හිතන් ඉන්න රිසර්ච් එක වැදගත් රිසර්ච් එක තමයි ෆැකල්ටි ලෙවල් වැදගත් වෙන්න පුළුවන්, යුනිවර්සිටි ලෙවල් එකේ වැදගත් වෙන්න පුළුවන්, රටට එහෙම නැත්නම් තමයි ලෝකෙට වැදගත් වෙන රිසර්ච් එකක් වෙන්න පුළුවන්. මොනවා හරි ටිකක් වැදගත් රිසර්ච් එකක්ද මම මේ කරන එක ඇත්තටම වැදගත්ද? මොකද අපි උනත් කැමති මොකක් හරි වැදගත් දෙයක් කරාම අපිට හම්බෙන කමෙන්ට්ස් අනිත් අය ඒක දිහා බලන විදිහ ඒ දේවල් වලට ඕනම කැමති. ඉතින් ඒ වගේ ටිකක් important research එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. undergraduate level එකේදී ටිකක් අමාරුයි නමුත් එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඇත්තටම වැදගත්. මොකද මම දැන් අතරම අපේ faculty කරපු ගොඩක් research ගොඩක් වැදගත් research අලුත් novel research කරලා තියෙනවා ගොඩක් අය සමහරවිට ලංකාවේ first time කරපු research. මොකද marine science කියන field එක ලංකාවේ තාමත් develop වෙන field එකක්. ඒක මේ ලොකුවට develop වෙලා නැහැ ලංකාවේ හැමතැනම. අපේ faculty එක විතරයි මේ වගේ specified research කරන්නේ. ඒකින්ද ගොඩක් වෙලාට අපේ ස්ටුඩන්ට්ස්ලා කරන රිසර්ච් හරීම අලුත් සහ රටට වගේම marine science field එකටම ලංකාවේ පොදුවේ වැදගත් රිසර්ච් තමයි අපේ faculty ගොඩක් වෙලාවට වෙන්නේ. අනිත් එක තමයි check whether your research is geographically feasible. සමහර විට මේ ඔයා හිතන් ඉන්න රිසර්ච් එක ලංකාවේ කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ polar research එකක් Antarctic Arctic ගැන රිසර්ච් කරන ආසාවෙන් ඉන්න පුළුවන් නමුත් ඒක ලංකාවේ කරන්න බෑනේ. ඉතින් ඒක මම එක එක්සැම්පල් එකක් විතරයි. නමුත් එතනින් එහාට ගියාම ලංකාවේ නැති ස්පීසිස් එකක් ගැන එහෙම නැත්නම් ජියෝග්‍රැෆික් එක ගැන අපි ඉන්නේ අපි ට්‍රොපිකල් කන්ට්‍රි එකක්. ඉතින් ඒක ඉස්සෙල්ලා මොලේ තියාගන්න අපේ ඔෂනෝග්‍රැෆික් කන්ඩිෂන් එක මොකද්ද? අපි මුහුද කොයි වගේද තියෙන්නේ? අපි මුහුද විතරක් නෙමෙයි රිසර්ච් කරන්නේ. අපි පොඩ විමත් රිසර්ච් කරන අපිට ලිම්නොලොජි වලින් අපි කරන්නේ ගංගා නද ෆ්‍රෙෂ් වෝටර් සිස්ටම්ස් ගැන. ඒව ගැන රිසර්ච් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද පොඩ්ඩක් රිසර්ච් එක කරන්න කලින් හිතලා බලන්න මේක ජියෝග්‍රැෆිකලි ලංකාවේ කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ වැදගත්ම දෙයක් තමයි වෙලාව කියන එක. time management. Before you design your research or before you start your research, check whether if the given time is enough to complete your research. When I say complete, it has to be like you have to do your research and then you have to write your thesis and you have to defend it. So මේ කියපු තුනටම ලොකු කාලයක් යනවා. ස්පෙෂලි රිසර්ච් එක කරන්න ඊට පස්සේ thesis එක ලියන්න. දැන් සාමාන්‍යයෙන් අපි රිසර්ච් semester එක කියන්නේ 4th year second semester research එක. කියන මාස 6ක කාලයක් තියෙන්නේ. නමුත් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඉස්සරින් නම් එහෙමයි මම හිතන්නේ දැනුත් එහෙමයි ගොඩක් අය 4th year මුල් කාලෙදිම රිසර්ච් එක පටන් ගන්නවා. අඩුම තරමේ රිසර්ච් ප්‍රොපෝසල්ස් දීලා
රිසර්ච් එකේ මෙතඩොලොජි එක හදලා මොකද්ද කරන්න ඕන කියන දේවත් අඩුම තරම ඒගොල්ලෝ දන්නවා. ෆෝර්ත් ඉයර් සෙකන්ඩ් සෙමස්ටර් එකේදී. එතකොට ඒ වගේ තැනක ඉන්නවා නම් ලේසි රිසර්ච් එක ටක් ගාලා ඉවර කරගන්න. ඒ වගේම තමයි රිසර්ච් එක කරද්දී ඔයගොල්ලෝ හිතන්නේ මුළු අවුරුද්ද පුරාම චේන්ජ් වෙන දෙයක් ගැන බලනවා නම් අපි හිතමු මොන්සූන් සයිකල් එක ගැන බලනවා. ඉතින් එහෙම වෙලාවට ටිකක් හිතන්න දැන් නෝර්ත් ඊස්ට් මොන්සූන් එක ඉවරලා සවුත් වෙස්ට් මොන්සූන් එකේ මොන හරි ඩේටා ගන්න ඉන්නවා නම් සමහරට ඒ වෙනකොට වාගේ ඩිෆෙන්ඩ් එකට කාලය ඇවිල්ලා TCS එක සබ්මිට් කරන්න තව දවස් සතියයි දෙකයි. ඒ වෙනකොටත් ඔයා ඩේටා ඇනලයිස් කර හිටියොත් ඒක අමාරු වෙනවා TCS එක ලියලා ඉවර කරලා ප්‍රසන්ටේෂන්ස් හදලා ඩිෆෙන්ඩ් එකට ලෑස්ති වෙන්න සහ ඩෙඩ්ලයින්ස් වලට වැඩ කරන්න ඒක ප්‍රශ්නයක් කරනවා. ඒකෙන්ද රිසර්ච් එක ඩිසයින් කරද්දී මුලදීම බලන්න මේ රිසර්ච් එක මට තියෙන කාලය ඇතුළත කරගන්න පුළුවන්ද කියලා. එහෙම කරගන්න බැරුව අමාරු වෙච්ච ස්ටුඩන්ට්ස්ලාත් ඉන්නවා නැත්තේ නැහැ. නමුත් ඒගොල්ලෝ කොහොම හරි මැනේජ් කරගත්ත අන්තිමට රිසර්ච් එක ඉවර කරගන්න. වැඩි එක්සැම්පල්ස් ඕනේ මම ගත්තාම මට නම් උනේ මේ කරන්න බැරි ටයිම් එකක පටන් ගත්ත රිසර්ච් එකක් නෙවෙයි. නමුත් ඉන්ස්ට්‍රුමන්ට්ස් කැඩිලා සාම්පල්ස් ඇනලයිස් කරගන්න බැලුවා මාස දෙකක් විතර හිටියා. මොකුත්ම කරගන්න දෙයක් නැහැ. සාම්පල්ස් ටික අතේ තියාගෙන බලන් හිටියා. අන්තිම මාසයක් විතර තියලා තමයි මට සාම්පල්ස් වල ඩේටා හම්බුනේ. ඊට පස්සේ ඇනලයිස් කරලා මාසෙන් තීසිස් එකක් ලියලා ඒ ටික කරගන්න අන්තිමට මට ඉතුරුනේ සති 3ක් වගේ කාලයක්. ඉතින් කොහොම හරි විදි මරාගෙන හරි වැඩ ටික කරලා ඉවර කරගත්තා. ඉතින් හැමෝටම මේක එහෙම නොවෙන්න පුළුවන්. ලකිලි මගේ ඉන්ස්ට්‍රුමන්ට් එක මාසයකට කලින් හරි ඒක හදාගත්තා. නමුත් එහෙම නොවුනොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අච්චර ලොකු රිසර්ච් එකක් කරලා අන්තිම මොහොතේ ඒක කරගන්න බැරි වුණා. ඒකද ටයිම් එක ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඒක ගොඩක් වැදගත්. ඊළඟ එක තමයි check whether if you can get enough support from the faculty because හිතන්න දැන් ඔයා කරන්න හිතන් ඉන්න ෆීල්ඩ් එකට එක්ස්පර්ට් කෙනෙක් අපේ ෆැකල්ටි එකේ නැති වෙන්න පුළුවන්. මම මේ කතා කරන අපේ ෆැකල්ටි තරක් නෙමෙයි ඕනම ෆැකල්ටි එකක් ලංකාවේ කියන්නේ. පිට රටකට ගියත් අපි හිතන හැම ෆීල්ඩ් එකකම එක්ස්පර්ට්ස්ලා ඒ ෆැකල්ටි එකේ හරි ඩිපාර්ට්මන්ට් එකේ හරි නැති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අනිත් ෆීල්ඩ්ස් ගැන දන්නවා. නමුත් ඔයාගේ රිසර්ච් එකට සුපර්වයිස් කරන තරම් එක්ස්පර්ට් කෙනෙක් නොවෙන්න පුළුවන්. සිලෙක්ට් කරගන්න කාලෙකට යන්න ඕනේ කියන එක. ඒ වගේ ෆැකල්ටි එකේ තියෙන සපෝට් එකක් ගන්න පුළුවන් රිසර්ච් එකක් කරන එක තමයි ඇත්තටම ඇඟට දුන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා සමහරවිට ෆැකල්ටි එකේ එක්ස්පර්ට් කෙනෙක් නැති වුණත් පිට ඉන්ස්ටිටියුට් එකක ඉන්න පුළුවන්. එහෙම වෙලාවට ඔයාට මම කිව්වා වගේ කොසුපොයිස් හරි කෝසුපොයිස් විදියට හරි එයාව දාගන්න පුළුවන්. ඒකට ඇතුළේනොත් ඒකට අදාළ ස්ටාෆ් මෙම්බර් කෙනෙක් කවුරු හරි ඔයාගේ රිසර්ච් එකට ජොයින් කරගන්න පුළුවන්. එහෙම වෙලාවට ඒ වගේ ඔප්ෂන්ස් වලටත් යන්න පුළුවන්. බැරි කමක් නැහැ. බැච් එකේ හිටපු ස්ටුඩන්ට්ස්ලා එහෙම කරා. මගේ රිසර්ච් එක නම් තනි කරනම ඩිපාර්ට්මන්ට් එකේ කරේ. ඉතින් ඒ වගේ කියන්නේ නැහැ කියලා අතාරින්න අවශ්‍ය නැහැ. ඔප්ෂන්ස් තියෙනවා. සීනියර් ස්ටුඩන්ට්ස්ලාට කතා කරලා අහලා බලන්න කොහොමද ඒගොල්ලෝ රිසර්ච් කරේ කියලා. ඒ වගේ කියන්නේ ස්පෙસિෆික් මොකක් හරි රිසර්ච් ස්පෙસિෆික් ෆීල්ඩ් එකක කරන රිසර්ච් කරනවා. ඒ වගේ රිසර්ච් කොහොමද කරන්න කියන එක ගැන කලින් කරපු ස්ටුඩන්ට්ස්ලා ගැන කතා. අනිත් එක තමයි funding and resource accessibility. මේකෙදී undergraduate level එකේදී මම හිතන්නේ අවුරුදු බලාපොරොත්තු වෙයි කියලා ලොකුවට වියදම් කරලා රිසර්ච් කරන්න එහෙම කරන්නත් බෑ. එහෙම ෆන්ඩින් ෆැකල්ටි එකකින් ලැබෙන්නෙත් නැහැ. සීමිත සල්ලි ප්‍රමාණයක් ලැබෙනවා මොකක් හරි බේසික් ඔයගොල්ලන්ගේ ෆීල්ඩ් විසිට් එකකට ගියොත් ඒ වියදම් කවර් කරගන්නවා. ඒ වගේ පොඩි මුදලක් තමයි ලැබෙන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ ඔයගොල්ලෝ ලක්ෂ ගණන් සාම්පල්ස් ඇනලයිස් කරලා ඒ සල්ලි ඉල්ලුවොත් ඒක හම්බ කියලා හිතන්න එපා. ඒක එහෙම දෙන්න බෑ ෆැකල්ටි. එහෙම හැම ස්ටුඩන්ට් කෙනෙකුටම දෙන්න ගියොත් එහෙම ඒක කරන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් පොඩි වියදම් ඇත්තටම ෆැකල්ටි එකෙන් කවර් කරගන්න පුළුවන්. නමුත් රිසර්ච් එක කරන්න පටන් ගද්දිම හිතන්න මගේ රිසර්ච් එකේ මේ සෙක්ෂන්ස් වලට කොච්චර වියදමක් ඇයිද? ඉතින් ඒක ෆැකල්ටි එක ඇතුලේ කරගන්න පුළුවන්ද කියන එක ගැන හිතලා බලන්න. අර මං කිව්වත් වගේ ඔයගොල්ලන්ගේ සුපර්වයිසර්ට ෆන්ඩඩ් රිසර්ච් තියෙනවා නම් ඒ ප්‍රොජෙක්ට්ස් වලට ෆන්ඩින් ඇවිල්ලා තියෙනවා. එහෙම වෙලාවට ඔයගොල්ලන්ගේ සුපර්වයිසර්ට සමහර විට වගේ සාම්පල් ඇනලයිස් කරන්න හරි මොනවට හරි අවශ්‍ය දේවල් වලට වියදම් කරන්න ඒ ග්‍රාන්ට්ස් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ප්‍රශ්නයක් නැහැ. නම් මගේ සාම්පල්ස් වගේක් ලංකාවේ ඇනලයිස් කරන්න විදියක් නැතුව ඒක කෝනල් යුනිවර්සිටි එකට ආව මට කෝනල් යුනිවර්සිටි එකට ආව USA වල ඒකට යවන්න සහ ඒ සාම්පල්ස් ඇනලයිස් කරන්න ගියපු සම්පූර්ණ වියදම මගේ සුපර්වයිසර් දරුවේ. ඉතින් ඒසගේ ෆන්ඩින් තිබ්බ හින්දා ඒක දැනගෙන තමයි අපි රිසර්ච් කරන්නේ. මොන හරි අවශ්‍ය වුණොත් අපිට ෆන්ඩින් තිබ්බ හින්දා. ඊළඟ එක තමයි රිසෝස් ඇක්සසිබිලිටි කියන්නේ. මේකත් ගොඩක් වැදගත්. දැන් මට වුණා වගේ දැන් සමහරට ඔයාගේ රිසර්ච් එකට අවශ්‍ය
ඉන්ස්ට්‍රුමන්ට්ස් ෆැකල්ටි එකේ තියෙන්නත් පුළුවන් සමහරට නැති වෙන්නත් පුළුවන් හැබැයි එහෙම වෙලාවට ෆැකල්ටි එකෙන් එළිය වෙන යුනිවර්සිටිස් වල වෙන රිසර්ච් ඉන්ස්ටිටියුට්ස් වල ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙන්න පුළුවන් හැබැයි තියෙන ප්‍රශ්නේ ඒ හැම ඉන්ස්ටිටියුට් එකක්ම ප්‍රයොරිටි එක දෙන්නේ ඒගොල්ලන්ගේ රිසර්ච් වලට ඉතින් එහෙම වෙලාවට ඕගොල්ලන්ට ලොකු වැඩි කාලයක් ගොඩක් කාලයක් වේටිං ලිස්ට් එකක ඉන්න වෙනවා ඕගොල්ලන්ගේ සැම්පල්ස් ඇනලයිස් කරගන්න ඉන්ස්ට්‍රුමන්ට්ස් වලින් ඉතින් මගේ ICP OES වලින් මම OES එකෙන් සැම්පල්ස් ඇනලයිස් කරා trace element samples ඉතින් ඒකට මට GSMB එකට යන්න ඕන ඉතින් මම කිව්වත් වගේ මැෂින් එක මාස ගණනක් තිස්සේ කැඩලා තිබ්බේ ඉතින් මට බලාගෙන ඉන්න ඕන ඒක හදන්න මරි ටිකක් අපි ෆෝස් කරලා ඒක අඳුරන කට්ටිය හිටපු ඉඳන් වගේ සපෝට් කතා කරලා කොහමරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් හදාගෙන සැම්පල්ස් ටිකක් ගන්න වෙලාවට නැත්නම් ඇනලයිස් කරගත්තා ඉතින් ඒ වගේ පොඩ්ඩක් රිසර්ච් එක කරද්දී ඒව ගැනත් හිතන්න අර මං කිව්වත් වගේ ඔයගලන්ට මට මරු රිසර්ච් එකක් හම්බුණා මේ ටොපික් එකක් හම්බුණා මම මේක කරනවා කියලා හිතාගෙන පටන් අරගෙන ඔය කරගෙන ගිහලා අන්තිම වෙද්දී ඒක බලන්න ඔයාට ඕන සමහර සොෆ්ට්වෙයාර් එකක් වෙන්න පුළුවන් ඒක අපි ළඟ නැහැ ඔය සොෆ්ට්වෙයාර් හරි ගන්න සොෆ්ට්වෙයාර් පර්චේස් කරන්න ගියොත් ලක්ෂ ගණන් වලින් ඒ වගේ බිල ගණන් යයි ඒවලට එහෙම ෆැකල්ටි එකකට පවා අපිට හැම සොෆ්ට්වෙයාර් එකක්ම අපිට නැහැ ඒ වෙලාවට ඒවා තියෙන රිසර්ච් ඉන්ස්ටිටියුට් සමහරක් තියෙන්න පුළුවන් ඒවට ගිහිල්ලා වැඩ කරන්න ඒ ඔක්කොම රිසර්ච් එක පොඩක් ප්ලෑන් කරන්න කලින් ඔය ටික තමයි ඉතින් ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ අන්ඩර් ග්‍රැජුවේට් රිසර්ච් එකක් කරද්දී මොනවා ගැනද පොඩ්ඩක් හිතන්න ඕනේ සහ කොහොමද ඒකට අප්‍රෝච් වෙන්නේ කියන එක ගැන අන්තිමට ඉතින් කියන්න තියෙන්නේ doing research is fun හිතන්න එපා නිකන් මේකත් වෙන අමාරු එපා වෙන වැඩක් කියලා ඇත්තටම රිසර්ච් කරන එක මට නම් හරිම enjoyable මම දැන් ඒක මගේ පැෂන් එකකින්ද වෙන්න ඇති මම කැමති දේ හින්දා වෙන්න ඇති ඒත් මම හිතන්නේ කවුරුත් රිසර්ච් කරන්න කැමති වෙයි කියලා මොකද ස්පෙෂලි මම නම් කැමති ලැබ් වර්ක් ෆීල්ඩ් වර්ක් කරන්න මොකද ලංකාවට මම ඇවිද්දා මම ජීවිතේට යන්නවත් බැරි යන්න බැරි තැන් වලට මගේ රිසර්ච් එකකින්ද මම ගියා මොදර්න් අයිලන්ඩ්ස් වලට ගොඩාක් ගියා නේවි එකත් එක්ක ඩයිව් කරා ලංකාවේ ගොඩක් තැන්වල සහ ගොඩක් මිනිස්සු හම්බුණා කියන්නේ අලුතෙන් කන්ටැක්ට්ස් ඇති වුණා ඒක හරිම වැදගත් ඔයගොල්ලෝ රිසර්ච් කරද්දී ඔයාලටත් අලුතෙන් රිසෝස් පර්සන්ස් ලා කියන්නේ කන්ටැක්ට්ස් ඇති වෙයි ඒ ෆීල්ඩ්ස් වල එක්ස්පර්ට්ස් ලා හම්බෙයි ඉතින් ඒ හරහා ඔයගොල්ලන්ට ඉස්සරහට ඔපචුනිටිස් ඕපන් වෙයි සමහරට පෝස්ට් ග්‍රැජුවේට්ස් වෙන්න පුළුවන් ජොබ් ඔපචුනිටිස් වෙන්න පුළුවන් ඉතින් ඒ දේවල් හම්බෙන රිසර්ච් එකක් කරද්දී ඒ දේවල් එක තමයි රිසර්ච් එකක් ඉස්සරහට ගෙනියන්නේ මට මේ පින්තූර වලින් සමහර ෆොරින් ප්‍රොෆෙසර්ස් ලයිකල්ලෝ මට ලංකාවේදී හම්බෙච්ච අය මම රට ඉන්නලාට මේ පහළ ඉන්න ජර්මන් කපල් එක ජර්මන් ප්‍රොෆෙසර්ස් ලා දෙන්න ඒ දෙන්න මම ජර්මන් ගිය වෙලේ මම එහෙ ගියා ඉතින් අදටත් යාළුවෝ අදටත් මගේ වැඩවලට උදව් කරනවා ඒ වගේ ඔපචුනිටිස් හම්බෙනවා ඉතින් ඒවත් එක්ක තමයි අපි රිසර්ච් කරන්නේ ඉතින් අතන කිව්වොත් මගේ රිසර්ච් එකට ගොඩක්ම සපෝට් එක කියන්නේ ඉස්සල්ලාම රිසර්ච් අයිඩියා එක හම්බුනේ ෆොරින් සුපර්වයිසර් කෙනෙක්ගෙන් එයා ප්‍රොෆෙසර් කෙනෙක් සෙන්ට්‍රල් කැරිබියන් මරීන් ඉන්ස්ටිටියුට් එකේ ප්‍රෙසිඩන්ට් එයා අහම්බෙන් වගේ ලංකාවට ආපු වෙලාවක තමයි අපි ෆැකල්ටි එකට ඇවිල්ලා තිබ්බේ මරීන් රිසර්ච් කරන ෆැකල්ටි එකක් විදිහට අපේ ලංකාවේ තියෙන අපි විතරයි ඉතින් ඒකට එයා ආවා ඒ වෙලාවේ මට හම්බෙලා කතා කරපු දේවල් එක්ක තමයි මම කොරල් බේස් පෙලියෝෂනෝග්‍රැෆි කියන ෆීල්ඩ් එකට බැස්සේ ඔය මම උඩ පෙන්නන මම අන්ඩර්වෝටර් ඩ්‍රිලින් කරන ඩ්‍රිල් එක මගේ ඩයිවිං ඉක්විප්මන්ට්ස් ඒ ඔක්කොම මට දුන්නේ ඒ ප්‍රොෆෙසර් කියන්නේ එයා යනකොට එයාගේ ඉක්විප්මන්ට්ස් ඔක්කොම මට දීලා ගියා මුදිත් රිසර්ච් කරන්න ඉස්සරහට කරන්න එයාට එයාව අප්ඩේට් කරන්න එහෙම කිය ඉතින් ඒක ඉතින් ගොඩක් ඔපචුනිටිස් ඕපන් වුණා ඒ වගේ මිනිස්සු හම්බෙච්ච හින්දා ඉතින් හැමෝටම මේ වගේ දේවල් හම්බෙයි හොඳ රිසර්ච් කරන්න හිතන්න එපා කිසිම දෙයක් අපතයයි කියලා ඉගෙන ගන්න දේවල් ඒක වැදගත් වෙනවා ස්පෙෂලි ෆෝර්ත් ඉයර් රිසර්ච් එක කරන්න ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් එකේදී ස්ටුඩන්ට් කෙනෙක් ෆැකල්ටි එකකින් කියන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් කරා හදන්නේ අන්තිමට එළියට දානකොට හොඳ රිසර්ච් එකක් කරන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක්ව හදන්නේ ඉතින් ඒ තෙන්ට යන්න ඔය කියන කරන හැමදේම වැදගත් වෙනවා ඒකින්ද කිසි දෙයක් අතාරින්නේ තර්ඩ් ඉයර් වෙද්දී ඔයගොල්ලෝ රිසර්ච් ඉන්ට්‍රස්ට් එක මොකක්ද කියලා තේරුම් අරගෙන ඒක ගැන ફોකස් කරන්න ෆයිනල් එක යද්දි ඒ ප්‍රොඩක්ට් එක්කම ඉගෙන ගන්න එකම විතරක් නෙමෙයි තවත් දේවල් ෆැකල්ටි යුනිවර්සිටි එක කරන්න තියෙන හැමදේම කරගෙන බලන්න කරගෙන ඒ දේවල් කරගන්න so good luck